සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මගඵල ලබන මග ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 15 කණුව යෝධැල පාර ගම්මැද්ද එප්පාවල යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා එම් චිත්‍රා කල්යාණී විජේරත්න මහත්මිය සහ KW කිත්සිරි මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන්ම අලව්ව මල්දෙණියෙහි පදිංචි සිට මීට වසර 25කට ඉහතදී මේ පරලෝකීය H සියදෝරිස් පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අරමුණෙන් තමයි අද දවසේ මේ විදිහට විකාශන දායකත්වයේ දරන්නේ. පින්වත්නි, මගඵල ලබන මග ධර්ම දේශනාව තුළින් අපි මිලිඳු රාජ ප්‍රශ්නය නැමැති උතුම් ධර්ම ග්‍රන්ථයේ තුල ඒ ධර්ම ග්‍රන්ථයේ අවසාන භාගයේ මුණ ගැසෙන උපමා කතා ඇසුරෙන් නාගසේන මහරහතන් වහන්සේ විසින් මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකෙක් විසින් දියුණු කරගත යුතු ගුණ ධර්ම පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ වැඩසටහන් මාලාව තුල ඔබට ආන්ගේ කාරණා තමයි එකින් එක පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට පින්වත්නි, අපි පසුගිය වැඩසටහනේදී කතා කළා සුළඟෙන් ගත යුතු දෙවෙනි අංගය පිළිබඳව අපි කතා බහ කළා. දැන් අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ සුළඟෙන් ගත යුතු තුන්වෙනි අංගය. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, තවද මහරජාණෙනි, සුළඟ අහසේ හැසිරෙයි. අපි දන්නවා උඩු සුළඟ අහසේ හැසිරෙනවා. එසේම මහරජාණෙනි, පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් ලෝකෝත්තර ධර්මයන් තුල හිත හැසිරවිය යුත්තේය. මහරජාණෙනි, සුළඟේ මේ තුන්වෙනි අංගය ගත යුත්තේය. එතකොට මේ සුළඟ අහසේ හැසිරෙනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා ලෝකෝත්තර ධර්මයන්හි හිත හසුරවන්න ඕන කියනවා. මාර්ගඵල අවබෝධය ලබන්න කැමති කෙනා, අරහත්ත්වයටපත් වෙන්න කැමති කෙනා, සියලු දුකින් නිදහස් වෙන්න කැමති කෙනා ලෝකෝත්තර ධර්මයන්හි හිත හසුරවන්න කියනවා. එතකොට පින්වත්නි, ලෝකෝත්තර ධර්මයට ප්‍රතිවිරුද්ධ වචනය මොකද්ද? ඒ තමයි ලෞකික. ලෞකික ලෝකෝත්තර. එතකොට ලෞකික කියන්නේ මේ අපිට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, මේ ලෝකාමිසය, මේවා ගැන සිහි කර කර ඉන්න දේවට කියනවා ලෞකික අපේක්ෂාවන්. ලෞකික සිතුවිලි, ලෝකාස්වාදයට අයිති දේවල්. හැබැයි ලෝකෝත්තර මාර්ගයන්, ලෝකෝත්තර අංගයක් කියන්නේ, ලෝකෝත්තර සිතුවිලි, අපේක්ෂා කියන්නේ මේ ලෝකයෙන් එතර වෙන්න උපකාර වෙන දේවල්. එතකොට මේ දෙක පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් ලෞකික දේවල් සිහි කර කර ජීවිතයේ ඒ තුල බැසගෙන ඉන්න කෙනාට මේ දුකින් නිදහස් වෙන්න, ලෝකයෙන් එතර වෙන්න වෙන්නේ නැහැ. ලෝකෝත්තර ධර්මයන් සිත අභ්‍යන්තරයේ හසුරුවන කෙනාට තමයි මේ ලෝකයෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට ලෝකෝත්තර ධර්මයන් කියවම් පින්වත්නි, අපට හම්බ වෙනවා සමාධිය. සමාධි ගත්තොත් එහෙම අනිමිත්ත සමාධිය, ඊළඟට අපනිහිත සමාධිය, ශුන්්‍යත සමාධිය. අනිමිත්‍ය සමාධිය කියන්නේ යම් විදර්ශනා අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් සිහි කරද්දී යම් සමාධියක් ඇති වෙනවා. ඒවට කියන අනිමිත්ත සමාධිය. ඊළඟට සියලු සංස්කාර ධර්මයන් දුක් වශයෙන් බලද්දී යම් සමාධියක් ඇති වෙනවා. ඒක අපනිහිත සමාධිය. ඊළඟට මේ සියලුම ධර්මයන් අනාත්ම වශයෙන් සිහි කරද්දී
යම් චිත්ත සමාධියක් ඇති වෙනවද ඒවට කියන ශුන්‍යතා සමාධි කියලා. ඊළඟට ධ්‍යාන තියෙනවා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, ඒ වගේ ධ්‍යාන තියෙනවා. ඒ වගේම සමාපatti තියෙනවා. ඒ තමයි ශුන්‍යතා සමාපatti, අප්පනීත සමාපatti, අනිමිත්ත සමාපatti ආදී සමාපatti තියෙනවා. ඊළඟට ඥාන දර්ශනයන් තියෙනවා. මොනවද ඒ ඥාන දර්ශනයන් කියන්නේ? ත්‍රිවිද්‍යාව. පුබ්බේ නිවාසානුසති ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්ඛ්‍ය ඥානෙ ආදී නොඑක් විද්‍යාවන් තියෙනවා. ඊළඟට මග්ග භාවනා. මග්ග භාවනා කියන්නේ පින්වත්නි සතර සතිපට්ඨානෙ, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේ මාර්ගඵල තියෙනවා. සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, ඊළඟට අනාගාමි ඵලය, අරහත්ත්වය, මේ වගේ මාර්ගඵල තියෙනවා. මේවා ලෝකෝත්තර ධර්මයන්. ඒවා මේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න, ලෝකයෙන් එතර වෙන්න උපකාර වෙන දේවල්. දැන් අපි ගත්තොත් එහෙම සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ එයාට සතර අපායෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. අන්න සතර අපායෙන් එයා නිදහස් වෙනවා. ඊළඟට එයා තවත් දුරටත් නිවන් මඟ පුරුදු කරනකොට සංයෝජන ධර්මයන් ප්‍රහාණය වෙනකොට එයා සකදාගාමි වුණාට පස්සේ ආය මේ කාම ලෝකෙට එන්නේ තුන් වතාවක්. දෙතුන් වතාවක් ඇවිල්ලා ඔන්න එයා සසරින් නිදහස් වෙනවා. ඊළඟට ඔන්න තවදුරටත් නිවන් මඟ පුරුදු කරනකොට ඕරම්භාගී සංයෝජන ධර්මයන් ප්‍රහාණය වෙලා අනාගාමි ඵලයේ සාක්ෂාත් කරාට පස්සේ සුද්ධහවස බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. ආය ආපහු පෙරලා මේ කාම ලෝකයට එන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම කාම ලෝකෙන් ඒ ශ්‍රාවකයා නිදහස් වෙනවා. ඊළඟට අරහත්ත්වයට පත් වුණාට පස්සේ සියලු ලෝක වලින්, සියලු භවයන්ගෙන්, සියලු දුකින්, සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ආන් ඒවා ලෝකෝත්තර ධර්මයන්. එතකොට මේ ලෝකෝත්තර ධර්මයන් සාක්ෂාත් කරන්න අපේ හිත හසුරුවන්න ඕනේ. එතකොට ඔබ කල්පනා කරන්න අපි නිකාම් මේ ගෙවල් දොරවල් ගැන සිහි කර කර, වැටයිනි දිහා බල බල, පොල් ගෙඩි ගැන ගණන් කර කර, අල්ලපු ගෙදර මිනිසයා මොකද කරන්නේ කිය බල බල, දේශපාලඥයන්ගේ විස්තර හොය හොයා, දවස් 30ෙම මේ ක්‍රීඩකයෝ ගැන හොය හොයා, සින්දු ආහා, චිත්‍රපටි බල බල මේ ලෝකාමිසයත් එක්කම වාසය කරන කෙනෙක් කෙසේනම් මේ උත්තරීතර මනුස්ස ධර්ම දියුණු කරන්නද? ඒක ගොඩාක් දුෂ්කර දෙයක්. ඒක සිදු නොවන දෙයක්. ලෝකෝත්තර ගුණධර්මයන් දියුණු කරන්න නම් එයාගේ ලොකු කැපවීමක් තියෙන්න ඕනේ. හොඳ තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මහා පිනක් තියෙන්න ඕනේ. සත්පුරුෂ ගුණ ගොඩාක් තියෙන්න ඕනේ. ආන්ගේ සත්පුරුෂයාට තමයි තමන්ගේ හිත පහසුවෙන් ඒ ලෝකෝත්තර ධර්මයන්හි සිත හසුරුවන්න පුළුවන්. එතකොට මේ ලෝකෝත්තර ධර්මයන් තුළ හිත හසුරුවනවා කියන්නේ පින්වත්නි, අපි හිතමු යම් කෙනෙක් හොඳට සතර මහා ධාතු නුවණින්, සතර මහා ධාතු පිළිබඳව නුවණින් විමසමින් ඉන්නවා. ආන් එයා ලෝකෝත්තර ධර්මයන් තුළ හිත හසුරුවනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා, එයා පංච උපාදානස්කන්ධයන්හි හොඳට හිත හසුරුවමින් ඉන්නවා. ආන් එයා ලෝකෝත්තර ධර්මයන්හි හිත හසුරුවනවා. ඊළඟට එයා ආයතන හයේ අභ්‍යන්තර බාහිර ආයතනයන්හි නියම ස්වභාවය දකිමින් නුවණින් විමස විදර්ශනා වඩමින් ඉන්නවා. ආන් එයාගේ හිත ලෝකෝත්තර ධර්මයන්හි හසුරුවනවා. ඊළඟට තව කෙනෙක් ඉන්න චතුරාර්ය සත්‍ය තුල දුක නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය, ඊළඟට දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආදී මේ චතුරාර්ය සත්‍ය සිහි කර කර ඉන්නවා. ආන් ඒ කෙනා ලෝකෝත්තර ධර්මයන්හි හිත හසුරුවනවා. ඊළඟට තව කෙනෙකුට සිහි කරන්න පුළුවන් පටිච්ච සමුපාදය. මේ දුක සකස් වෙන විදිය, දුක නිරුද්ධ වෙන විදිය හොඳට නුවණින් පිළිවෙලට සිහි කරනවා. ආන් ඒකත් ලෝකෝත්තර ධර්මයන්හි හිත හසුරුවනවා. එතකොට ඒ ලෝකෝත්තර ධර්මයන්හි හිත හසුරුවද්දි තමයි අපාර කලින් කතා කරපු ලෝකෝත්තර ධර්මයන් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට බලන්න, ඒකයි නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ සුළඟ අහසේ හැසිරෙනා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා
ලෝකෝත්තර ධර්මයන්හි හිත හසුරුවන්න කියනවා. ඒකයි අර දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වදාරනවා අච්චෙන්ති කාලා තරයන්ති රත්යෝ වයෝ ගුණං අනුපුබ්බං ජහන්තිමං ඒතම් භයම් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහනි කියන මේ ජීවිත ඉක්මනට ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවත් වෙන්න තියෙන කාලය අවසන් කරගෙන. ඒ නිසා මරණයේ අභියස බිය දකින්න කෙනා ඉක්මනට පුණ්‍ය ධර්මයන් පින් රැස් කරන්න ඕනේ කියලා වදාරනවා. ඒ දෙවිය කියනවා. බුදුරජාණන් වහන්සේ ඒක තව වඩාත් නිවැරදි කරනවා. ඒ තමයි අච්චෙන්ති කාලා තරයන්ති රත්යෝ වයෝ ගුණං අනුපුබ්බං ජහන්තිමං ඒතම් භයම් මරණේ පෙක්කමානෝ ලෝකාමිසම් පජහේ සම්ති පෙක්කාති. බුදුරජාණන් වදාලා මේ කාලය වේගින් ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවත් වෙන්න තියෙන කාලය ගෙවාගෙන අවසන් කරගෙන. ඒ නිසා මරණයේ අභියස බිය දකින්න කෙනා මේ ලෝකාමිසයට තියෙන කැමැත්ත අතහරින්න කියනවා. නිවන් අපේක්ෂාවෙන් නිවන් දකින්න ඕනෑ කියන අදහසින් යුතුව නිවන සාක්ෂාත් කරන්නට තියෙන කැමැත්තෙන් යුතුව ලෝකාමිසය අතහරින්න කියනවා. එතකොට සාමාන්‍යයෙන් පෘථග්ජන සත්වයා සාමාන්‍ය ලෝක සත්වයා නිරන්තරයෙන් ඇසුරු කරන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ ලෝකාමිසය. ලෞකික දේවල් තමයි ඇසුරු කරගෙන ඉන්නේ. දැන් ඔබ හිතන්න ඔබ රැකියාවකට ගියත් ලෞකික දේවල් ඇසුරු කරන්නේ. ඔබ නිවසේ හිටියත් ගෙවල් දොරවල්, ඉඩ කඩම්, අඹදරුවන්, යාන වාහන, මිල මුදල් මේ ඔක්කොම ලෞකික දේවල් වලට අයිති වෙන්නේ. එතකොට හිතන්න දැන් ගිහි ජීවිත ගත කරන කෙනෙක් මේ ලෞකික දේවල් මැත්තේම ජීවිතේ ගෙවන ගමන් තමයි ලෝකෝත්තර ධර්මයන් පුරුදු කරන්න තියෙන්නේ. ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරුවන්න තියෙන මේ තමන්ගේ පිරිහීම පිණිස පවතින ගොඩාක් කරුණු එක්ක. ඒකයි බුදුරජාණන් වදාන්නේ සම්බහදෝ ගරාවාසෝ. මේ ගිහි ජීවිතය කියන්නේ බොහෝ කරදර බාධක සහිත තැනක්. රජාපතෝ කෙලෙස් දුහවිලි ඇවිස්සෙන කෙලෙස් දුහවිලි ගැවසෙන තැනක් කියනවා. නමුත් මේ පැවිද්ද කියන්නේ ආකාශය වගේ. ඒ කෙලෙස් සම්බාධ ගොඩාක් අඩුයි. එතකොට ඒකට හේතුව තමයි ඒ පැවිද්ද බුදුරජාණන් වහන්සේ මේ පැවිදි වෙච්ච ශ්‍රාවකයාගේ ඒ පැවිදි ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීපු ඒ ශ්‍රමණයාගේ වැඩපිළිවෙල තුල සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන්නේ ලෝකෝත්තර ධර්මයන් පුරුදු කරන්න පුළුවන් විදිහට. ඒ පැවිද්දා යම් කුටිසෙනසුන් පරිහරණය කරනවද? යම් පිණ්ඩපාත දානයක් වළඳනවද? ඊළඟට යම් චීවරයක් පාවිච්චි කරනවද? බෙහෙත් යන්නද? මේ හැම වෙලාවෙම ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරුවන විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවක සංඝයා හික්මලා තියෙනවා. ඊළඟට ඒ ශ්‍රාවකයා සීලාදී ගුණධර්ම ආරක්ෂා කරනකොට, බුද්ධ වන්දනා කරනකොට, වත් පිළිවෙත් කරනකොට බලන්න දැන් සාමාන්‍ය ලෝකයා වැඩ කටයුතු කරනවා. කුඹුරු කොටනවා, ගෙවල් දොරවල් හදනවා, මේවා කරනවා. එතකොට පැවිදි වෙච්ච ශ්‍රාවකයාත් චෛත්‍ය මළුව අමදිනවා, බෝ මළුව අමදිනවා, සංඝයාට උපස්ථාන කරනවා, ගිලන් භික්ෂුන්ට උපස්ථාන කරනවා, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට උපස්ථාන කරන ඒත් කටයුතු කරනවා. බුදුරජාණන්සේ හරිය ලස්සනට ඒ වතපිළිවෙත කරන ශ්‍රාවකයාගෙත් ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරුවන විදිය දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ පැවිදිච්ච ශ්‍රාවකයාට වඩාත් පහසුයි ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරුවමින් නිවන් මඟ ඉක්මනට ගමන් කරන්න. හැබැයි ගිහි අයට අමුදරුවන්ගේ කටයුතු, රැකී ආරක්ෂාදී කටයුතු කරනකොට ඒ ලෞකික දේවල් එක්කම තමයි ලෝකාමිසයට අයිති දේවල් එක්කම තමයි හැපි අසීරුවෙන් ලැබෙන ඉඩකඩ තුල මේ ධර්මයේ පුරුදු කරන් තියෙන්නේ. ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරවන්න ඕන. හැබැයි ඒ ගිහි කෙනා පවා එහෙම කියලා ඒක අතහරින්න හොඳ නැහැ. මොකද ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරවන කල්ම ලෝකෝත්තර ධර්මයන් අපේ සිත තුල මේ සාක්ෂාත් වෙන්නේ, සිත තුල දියුණු වෙන්නේ. ඒ නිසා ඉඩ ලද විගස මේ ලෝකෝත්තර ධර්මයන් අපේ හිත තුළ හසුරුවන්න ඕන. බලන්න මේ දේශනාව පින්වත්නි, මේක අපිට හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ මේ දේශනාවේ නම සමාධි භාවනා සූත්‍රය. මහණෙනි, මේ සමාධි භාවනා සතරකි. ඒ කවර සතරක්දයත්
මහණෙනි සමාධි භාවනාවක් ඇත්තේය. එය දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට මේ ජීවිතේ සැපසේ ගත කළ හැකිය. ඔන්න මේක ලෝකෝත්තර ධර්මයක්. ඔන්න හොඳට එක සමාධියක් තියෙන. මේ සමාධිය හොඳට වැඩුවන් පස්සේ මේ ditta ධම්ම සුඛ විහරණය පිණිස මේ ජීවිතේම සැපසේ වාසය කරන්න ඒක උපකාර වෙනවා. මහණෙනි තවත් සමාධි භාවනාවක් ඇත්තේය. එය දිනු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට දිවස් නුවණ ලැබීම පිණිස ඒක පවතිනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වදාළන මහණෙනි තවත් සමාධි භාවනාවක් ඇත්තේය. එය දිනු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට සිහි නුවණ වැඩිම පිණිස පවතින්නේය. මහණෙනි තවත් සමාධි භාවනාවක් ඇත්තේය. එය දිනු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන් ඡේ වීම පිණිස පවතින්නේය. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන එකක් නිපින්වත් මේ සමාධි සමාපatti මේවා දියුණු වෙන විදිය, පිරියෙන විදිය, මේ වගේ නැගී හිටින විදිය මේ සියල්ලක්ම දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ අචින්ත්‍ය වූ සමාධි විශේ පරක්තරක් නැතිව අවබෝධ කරන්න ඔක්කොම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. දැන් මේ අපි ඉදිරියේදී කතා කරනවා එක එක්කිනාට සමාධි වැඩෙන විදිහ, විදර්ශනා වැඩෙන විදිහ හරි විවිධාකාරයි පින්වත්නි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ නිසාම අපි දැනගන්නවා මිසක් නැත්තම් අපිට මේ ගැන කිසිදු මේ අපිට අඩුම තරම් පුංචි තොරතුරක්වත් අපිට අපේ ඥාණයෙන් අවබෝධ කරගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට මේ ජීවිතේ සැපසේ ගත කළ හැකි සමාධි භාවනාවන් මොනවාද? ඒ තමයි මෙහිලා භික්ෂුව මොකද කරන්නේ? කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර සහිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත මේ ධානාංගයන්ගෙන් සමන්විත ප්‍රථම ධානයේට සමවැදලා වාසය කරනවා. ආන් ඒක මේ ජීවිතේම සැපසේ වාසය කරන්න උපකාර වෙනවා. දෙවන ධානයේට සමවැදලා වාසය කරනවා. තුන්වෙනි ධානයේට සමවැදලා වාසය කරනවා. හතරවෙනි ධානයේට සමවැදලා වාසය කරනවා. මේ සතරක් වූ ධානයන් මේ ජීවිතේම සැපසේ වාසය කරන්න උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වදාන මහණෙනි දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට දිවස් නුවණ ලැබීම පිණිස පවතින සමාධි භාවනාව කුමක්ද? මහණෙනි මෙහිලා භික්ෂුව ආලෝක සංඥාව මෙනෙහි කරයි. දහවල් යන සංඥාව අදිස්ථාන කරයි. දහවල් කාලයේ යම්සේද රාත්‍රී කාලයත් එසේය. රාත්‍රී කාලයේ යම්සේද දහවල් කාලයත් එසේය. මෙසේ ප්‍රකට වූ හාත්පස පැතිරී ගියේ ආලෝකයේ සහිත සිත වඩනවා. මේ විදිහට හොඳට ආලෝක සංඥාව යමෙක් වඩනවද? එතකොට මොකද වෙන්නේ? ඒක දිවස් නුවණ ලැබීම පිණිස හේතු වෙනවා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ සමාධි භාවනාව දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට දිවස් නුවණ ලැබීම පිණිස හේතු වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට සිහි නුවණ වැඩිම පිණිස පවතින සමාධි භාවනාව කුමක්ද? ඔන්න මේ සමාධි භාවනාව දියුණු කරනකොට හොඳට සිහි නුවණ වැඩෙනවා කියලා බුදුරජාණන්සේ වදාරනවා. මහණෙනි මෙහිලා භික්ෂුවහට විඳීම් ප්‍රකටවම හටගනී. ප්‍රකටවම වැටහෙයි. ප්‍රකටවම නැති වී යයි. සංඥාව ප්‍රකටව හටගනී. ප්‍රකටව වැටහෙයි. ප්‍රකටව නැති වී යයි. විතරකයන් ප්‍රකටව වැටහෙයි. ප්‍රකටව හටගනී. ප්‍රකටව වැටහෙයි. ප්‍රකටව නැති වෙයි. එතකොට මේ විඳීම් ඒ වගේම විතර්කයන් ඒ වගේම සංඥාවන් මේ කියන කාරණා හොඳට ප්‍රකට කරගන්නවා. ඒවා හට ගන්න විදිහ, ඒවා පවතින විදිහ, ඒවා නැති වෙන විදිහ හොඳට අත්දැකීමින් ඉන්න භික්ෂුවකගේ සිහිනුවන බලවත් වෙනවා කියන. ඒක සිහිනුවන වැඩිම පිණිස හේතු වෙනවා කියනවා. බුදුරජාණන් වදාරනවා මහණෙනි දියුණු කරගත් විට බහුලව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන් ඡේ වීම පිණිස පවතින සමාධි භාවනාව කුමක්ද? මහණෙනි මෙහිලා භික්ෂුව පංච උපාදානස්කන්ධය පිළිබඳව හට ගැනීමත් නැතිවීමත් නුවණින් දකමින් වාසය කරයි. අන්න එතකොට ආශ්‍රවයන් ඡේ වීම පිණිස පවතිනවා කියන පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකමින් වාසය කරන එක. ඒ කොහොමද? එනම්
රූපය කියන්නේ මෙන්න මේකට. රූපේ හට ගැනීම කියන්නේ මෙන්න මේක. රූපේ නැතිවීම යනවා කියන්නේ මෙන්න මේක. එතකොට රූපය කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයටත්. එතකොට නැසී වෙනසී යනවා කියන අර්ථයෙන් තමයි රූපය කියලා කියන්නේ. එතකොට ආහාර හට ගැනීමෙන් රූපේ හට ගන්නවා, ආහාර නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා. මේක හොඳට දකිනවා. ඊළඟට විඳිනවා කියන අර්ථයෙන් තමයි විඳීම කියන්නේ. විඳීම කියන ගැන දැනගන්න ඕනේ කියන. විඳීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා, ස්පර්ශය නැතිවීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට සංඥාව මෙන්න මේකයි කියලා දැනගන්න කියනවා. හඳුන ගන්නවා කියන අර්ථයෙන් හඳුනා ගැනීම කියලා කියනවා. එතකොට සංඥාවත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා, ස්පර්ශය නැතිවීමෙන් නැති වෙලා යනවා. ඊළඟට සංස්කාරත් මෙයයි කියලා දැනගන්න කියනවා. සංස්කාර කියන්නේ චේතනාවට. එතකොට මේ සංස්කාරයන් හට ගන්නවා ස්පර්ශ ප්‍රත්‍යයෙන්, ස්පර්ශය නිරුද්ධ වුණාම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට විඥානය මෙයයි කියලා දැනගන්න කියනවා. එතකොට විඥාණයෙන් තමයි දැන ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට විඥානය මෙයයි කියලා දැනගන්න විඥානය හටගන්නේ මෙහෙමයි. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. නාම රූප නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය යම් ශ්‍රාවකෙක් දකිමින් වාසය කරනවද ආන් ඒක හොඳට ප්‍රගුණ කරගත්තම ආශ්‍රවයන් ඡේවීම පිණිස පවතිනවා කියන. බලන්න මේ විවිධාකාර භාවනාවන් සහ ඒ වාගේ තියෙන අපි තුල වැඩෙන ගුණවත්කම්, ඒ වගේ තියෙන ආනිසංස විවිධාකාරයි. එතකොට මේවා ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරවනවා කියන්නේ. මේවා පුරුදු කරද්දී අපේ හිත නිදහස් වෙනවා. කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා, දුකින් නිදහස් වෙනවා, මේ ලෝකයෙන් නිදහස් වෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වදාරනවා මහණෙනි මේවනාහි සමාධි භාවනා හතරයි. මහණෙනි ඔය කාරණේ මා විසින් පාරායන වර්ගයේ පුන්නක ප්‍රශ්නයේදී පවසන ලද්දේය. බුදුරජාණන් ගාථාවකින් වදාරනවා ලෝකයේ ඇති උසස් වූත් පහත් වූත් නුවණින් විමසා දැනගෙන ලෝකේ කිසිවක් කෙරෙහි කම්පා වීමක් නැද්ද? සාන්ත වූ, ක්‍රෝධ රහිත වූ, දුක් රහිත වූ, ආසා රහිත වූ ඒ කීනාශ්‍රව භික්ෂුව උපදින දිරණ ලෝකෙන් එතර වූයේයි කියමි. අන්න බලන්න ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරුවලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච දුකින් නිදහස් වෙච්ච රහතන් වහන්සේ ගැන බුදුරජාණන් වදාරන ලස්සන. බුදුරජාණන් වදාරනවා ඒ භික්ෂුව කිසි දෙයකට කම්පා වෙන්නේ නැහැ කියනවා. හරීම ශාන්තයි කියනවා. ක්‍රෝධ රහිතයි කියනවා. දුක් රහිතයි කියනවා. ආසා රහිතයි කියනවා. ආශ්‍රවයන් ඔක්කොම ක්ෂය වෙලා ගිහින් තියෙනවා කියනවා. ආන්ගේ උපදින දිරණ ලෝකයෙන් ඒ අරහත් භික්ෂුව එතර වෙලා ඉන්නේ කියනවා. අන්න ලෝකෝත්තර ධර්මයන් පුරුදු කරාන් පස්සේ අවසානයේ වෙන දේ. බලන්න බුදුරජාණන්සේ තවත් දේශනාවක් අපට වදාරනවා. මේ දේශනාවේ නම ဒုတိ ය සමාධි සූත්‍රය. බුදුරජාණන් වදාරන මහණෙනි මේ ලෝකේ පුජ්‍යලෝ 4 දෙනෙක් විද්‍යාමාන වෙනවා. ඒ කවර 4 දෙනෙක් දෙයත් මහණෙනි මෙහිලා ඇතම් පුජ්‍යලෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි. එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයි. ඔන්න කෙනෙකුට සමත භාවනාව හොඳට වැඩෙනවා. තමහල්ලාට එයාට ධ්‍යාන 4ක් සුවසේ ලබනවා. හැබැයි විදර්ශනාව වැඩෙන්නේ විදර්ශනාව එයාට වැඩෙන්නේ බොහොම හිමීට. බුදුරජාණන් වදාරනවා ඔන්න තව පුජ්‍යලෙක් ඉන්න මහණෙනි මෙහිලා ඇතම් පුජ්‍යලෙක් ඉන්නවා ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන්නේ වෙයි. හොඳට ධාතු ආයතන ස්කන්ධ මේවා විදර්ශනා කරද්දී හොඳට විදර්ශනාව ප්‍රකට වෙනවා. එතකොට ඒ තුල යම් සියුම් සමාධියක් තියෙනවා. හැබැයි ධ්‍යාන සමාධියක් දක්වා හිත වැඩෙන්නේ. ඒ කෙනාගේ චිත්ත සමාධිය වැඩෙනවා බොහොම දුර්වලයි. බුදුරජාණන් වදාන්න මහණෙනි තවත් පුජ්‍යලෙක් ඉන්නවා තමා තුළ චිත්ත සමාධිය ලැබෙන්නේත් නැහැ. එයාට ධ්‍යාන සමාධි ලැබෙන්නේත් නැහැ. ඒ වගේම ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලැබෙන්නේත් නැහැ. එයාට මේ ආයතන ස්කන්ධ ධාතු ආදී මේ ධර්මයන් විදර්ශනා කරනකොට ඒ වගේ කරුණු වැටහෙන්නේ නැහැ. මහණෙනි මෙහිලා ඇතැම් භික්ෂුවක් ඉන්නවා තමා තුළ චිත්ත සමාධිය ලබනවා. හොඳට ධ්‍යාන ලැබෙනවා. ඊළඟට අෂ්ට සමාපatti ධ්‍යාන 4 ඊළඟට අරූප සමාධි රූප සමාධි මේ ඔක්කොම ලැබෙනවා. ඒ වගේම ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවත් ලැබෙනවා. ඒ දෙකම ලැබෙනවා.
එතකොට බුදුරජාණන් වදාරන මහණෙනි එහිලා යම් මේ පුජ්‍යලෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයිද එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයිද මහණෙනි මේ පුජ්‍යලයා විසින් තමා තුළ වූ චිත්ත සමාධියේ පිහිටා ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව පිණිස උත්සාහවත් විය යුත්තේය. හේ පසු කාලක තමා තුළ චිත්ත සමාධිය ලබන සුළු වූයේද ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන සුළු වූයේද වෙයි. එතකොට කෙනෙක්ගේ බහුල කොට සිත එකඟ වෙනවා නම් චිත්ත සමාධිය නම් ලැබෙන්නේ එයා ඉක්මනට ඒ චිත්ත සමාධිය ලබා ගන්නවා. ඊට පස්සේ තමන්ගේ දුර්වල අංගයක් විදිහට තියෙන විදර්ශනාව ඊට පස්සේ වඩන්න පටන් ගන්න කියනවා. අන්න පස්සේ කාලෙක එයාට සමාධියත් විදර්ශනාවත් කියන අංග දෙකම දියුණු කරන්න පුළුවන් කියනවා. ඒ වගේම බුදුරජාණන් වදාළන මහණෙනි යම් මේ පුජ්‍යලෙක් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන්නේ වෙයි. ඔන්න එයාට හොඳට විදර්ශනාව වැටහෙනවා. විදර්ශනා නුවණ, විදර්ශනා ප්‍රඥාව ඇති වෙනවා. එනමුදු තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි. එයාගේ හිත එකඟ වෙන්නේ නැහැ. ධ්‍යාන සමාධි හටගන්නේ නැහැ. මහණෙනි මේ පුජ්‍යලයා විසින් තමා තුළ වූ ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවේ පිහිටා චිත්ත සමාධිය පිණිස උත්සාහවත් විය යුත්තේය. පසු කලක ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන සුළු වූයේද තමා තුළ චිත්ත සමාධිය ලබන සුළු වූයේද වෙනු ඇත. අන්න බලන්න. එතකොට යම් කෙනෙක් තුළ කලින් විදර්ශනා නම් වැඩෙන්නේ දැන් සමහර අය පසුතැවෙනවා. අනේ අපිට සමාධියක් නැහැ කියලා පසුතැවෙනවා. හැබැයි එයාට හොඳට මේ ආයතන ස්කන්ධ මේ විදර්ශනා කරද්දී පංච උපාදාන ස්කන්ධයන් ධාතු විදර්ශනා කරද්දී ඒ තුල හිත පිහිටනවා. නුවණ හොඳට පිහිටලා තියෙනවා. එතකොට යා ඒකට පසුතැවෙන්නේ නැතුව තමා තුළ තියෙන යම් යහපත් ගුණයක් තියෙනවා. ඒ ගුණේ වඩන්න ඕන. එතකොට යාට පසු කාලීනව මේ අකුසල් නිරුද්ධ වෙන්න අකුසල් ප්‍රහාණය වෙන්න කුසලයේ බලවත් වෙන්න ඕන ධ්‍යාන සමාධිය ඇති වෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වදාළන මෙහිලා යම් මේ පුජ්‍යලයක් ඉන්නවා තමා තුළ චිත්ත සමාධිය ලැබෙන්නේ නැහැ යාට. ඒ වගේම තමයි ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවක් ලබන්නේ නැහැ. එතකොට ඒ පුජ්‍යලයා මොකද කරන්න ඕන? ඒ කුසල ධර්මයන්ම උපදවා ගැනීම පිණිස ඊතා බලවත් වූ කැමැත්තක්ද, වීරියක්ද, උත්සාහයක්ද, බලවත් උත්සාහයක්ද, අත් නොහරින උත්සාහයක්ද, සිහියක්ද, නුවණක්ද ඇති කරගත යුත්තේ. දැන් ගොඩක් අය කරන්නේ ඒ විදිහට බණ භාවනා කරෙන්නෙත් නැහැ, විදර්ශනාවක් වැඩෙන්නෙත් නැහැ. ඊට පස්සේ අතහරිනවා. එයා ධර්මයේ සැක කරනවා. ඕක කරලා හරියන්නේ කියලා මොකද කරන්නේ? සමහරවිට ධර්මයට සාප කරනවා. ධර්මයේ කියලා දීපු කෙනාට සාප කරනවා. ඒ ධර්මයේ ඉගෙනගත යම් තැනක් තියෙනවා ඒ තැනත් මග හරිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ තමන් තුළ සමාධිය නොවැඩෙන විදර්ශනා නුවණත් නොවැඩෙන ශ්‍රාවකයට පවා විසඳුමක් දීලා තියෙන. ඒ තමයි මේවා උපදවා ගන්න ඕනේ කියලා කැමැත්තක් උපදවා ගන්න කියනවා. වීරියක්, උත්සාහයක්, බලවත් උත්සාහයක්, අත් නොහරින උත්සාහයක්, සිහියක්, නුවණක් ඇති කර ගන්න ඕන කියනවා. එතකොට අපි පෙර සසරේ මේවා පුරුදු නොකළ නිසා තමයි දැන් මේ ජීවිතේ අපිට පිහිටලා නැත්තේ. එතකොට මේ ජීවිතේත් අපිට පිහිටලා නැහැ කියලා අපි අතහැරියොත් මොකද වෙන්නේ? එතකොට ඊළඟ ජීවිතේටත් මේ විදිහටම හිස් විදිහට අපි ඉපදෙයි. සසරේ අපි ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරුවලා නැහැ. ඒකයි මේ කාමයන් සමගම මුසපත් වේ මේ ලෝකය ඉන්නේ. ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරුවන්න හිත නැමෙන්නේ නැත්තේ සසර පුරුද්දක් නැති නිසා. එතකොට මේ ජීවිතේත් ඒවා නැහැ කියලා අපි අතහැරියොත් ආයෙත් උපදින සසරේ ඒ ලෝකෝත්තර ධර්මයන් නැතුව මේ හීන වූ ලාමක වූ ලෞකික දේවල් පස්සෙම අපිට යන්න වෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වදාන්න ඒ ශ්‍රාවකයාත් හොඳට උත්සාහ කරන්න කියනවා. ඒ වගේම තමයි බුදුරජාණන් උපමාවක් වදාරනවා. මහණෙනි මෙබඳු දෙයක් ඇඳිවත ගිනිගත්තෙකු හෝ හිස ගිනිගත්තෙකු හෝ ඒ ඇඳිවත හෝ වේවා ඒ හිස වේවා නිවා දැමීම පිණිස අදිමාත්‍ර කැමැත්තක්, වීරියක්, උත්සාහයක්, බලවත් උත්සාහයක්, අත් නොහරින උත්සාහයක්, සිහියක්, නුවණක් ඇති කර ගන්නවද? ආන් ඒ වගේ එයා කටයුතු කරන්න ඕනේ කියන. ඔබ කල්පනා කරන්න ඔබේ හිස ගිනි ගන්නවා. කොණ්ඩෙට එකපාරම ගින්නක් ඇවිල්ලා. එහෙම නැත්නම් ඇඳිවත වස්ත්‍රය ගිනි ගන්න පටන් අපි ඒ වෙලාවට හිතනවාද නෑ නෑ මට තව පොඩි වැඩ වගේක් තියෙනවා. තව අර ණය වගේක් ගෙවන්න තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, අපි මෙහෙම කරන්න ඕන කියලා අපි ඒක පස්සට දානවා. මූලිකම අංගේ අපි පළමු කොටම කළ යුතු දේ විදිහට අපි තීරණය කරනවා
මේ ඉස්සලා ගින්න නිවන්න. ඊට පස්සේ තමයි වෙන කරන දෙයක් කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. ආන් ඒ වගේ කියනවා යම් ශ්‍රාවකයෙක් තුළ සමතේ වැඩෙන්නේ නැද්ද? විදර්ශනා වැඩෙන්නේ නැද්ද? එයා මූලිකම කාරණේ මුල්ම කටයුත්ත කරගන්න ඕනේ කියනවා. මේ සමත විදර්ශනා ධර්මයන් වඩන්න ඕනේ කියලා එයා උත්සාහවත් වෙන්න කියනවා. අන්න බලන්න ලෝකෝත්තර ධර්මයන් තුළ හිත හසුරුවන විදිය. බුදුරජාණන් වදාළන මහණෙනි මෙහිලා යම් පුජ්‍යලයක් ඉන්න තමා තුළ චිත්ත සමාධියත් ලබනවා. ඒ වගේම ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවත් ලබනවා. මහණෙනි ඒ පුජ්‍යලයා විසින් කුසල ධර්මයන් තුළ පිහිටා මත්ෙහි ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස එය දිනු කිරීමට උත්සාහ කළ යුත්තේය. අන්න වාසනාවන්ත ජීවිතයක්. එතකොට මේ වාසනාවන්ත කෙනා මොකද කරන්නේ? හොඳට දැන් සමතයත් වැඩෙනවා. විදර්ශනාවත් වැඩෙනවා. එතකොට ඒ කුසලයන් මත පිහිටලා තවදුරටත් ආශ්‍රවයන් ඡේ වීම පිණිස තමන්ගේ ජීවිතය හසුරුවන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන පින්වත්නි මහණෙනි මෙන්න මේ පුජ්‍යලෝ සතර දෙනා ලෝකේ විද්‍යාමාන වෙනවා. බලන්න මේ පුජ්‍යලයන්ගේ තියෙන විෂමතාවය, විවිධත්වය. බුදුරජාණන් වහන්සේ විතරමයි මේ පුජ්‍යලයන්ගේ විෂම බව, විවිධත්වය දකින්න පුළුවන් ඉන්නේ. සාමාන්‍ය ලෝක සත්‍යයට ඒක දැක ගන්න බෑ. ඊළඟට මේකටම අදාළ වෙන තවත් දේශනාවක් අපට හම්බ වෙනවා ඊළඟට තතිය සමාධි සූත්‍රය. දැන් මෙවැනි ජීවිතයක් ගත කරන කෙනෙකුට මෙවැනි විවිධාකාර චරිත ස්වභාවයන් තියෙන ශ්‍රාවකෙක් කුමක්ද කළ යුත්තේ කියලා මෙතන තියෙනවා. මහණෙනි මේ පුජ්‍යලෝ සතර දෙනෙක් ලෝකේ විද්‍යාමානව සිටිති. ඒ කවර සතර දෙනෙක්දයත් මහණෙනි මෙහිලා ඇතැම් පුජ්‍යලෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි. එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන්නේ. ඔන්න එයාගේ සමාධිය වැඩෙනවා, විදර්ශනාව වැඩෙන්නේ. ඔන්න ඊළඟ කෙනා ඉන්නවා විදර්ශනාව වැඩෙනවා, සමාධිය වැඩෙන්නේ. ඔන්න ඊළඟ කෙනා ඉන්නවා විදර්ශනාව වැඩෙන්නෙත් නැහැ, සමතේ වැඩෙන්නෙත් නැහැ. හතරවෙනි කෙනා එයාගේ සමාධියත් වැඩෙනවා, විදර්ශනාවත් වැඩෙනවා. ඔන්න ඔය අපි කලින් කතා කරපු පුජ්‍යලෝ හතර දෙනා. බුදුරජාණන් වදාරනවා මහණනි එහිලා යම් මේ පුජ්‍යලයක් තුල චිත්ත සමාධිය ලබන්නේ වෙයිද? එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයිද? ඔන්න කෙනෙක් තුල හොඳට සමාධිය වැඩෙනවා. හැබැයි විදර්ශනාව වැඩෙන්නේ නැහැ. මහණෙනි මේ පුජ්‍යලයා විසින් යම් පුජ්‍යලේ ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවෙන් යුක්ත වූයේ වෙයිද? ඔහු වෙත පැමිණ මෙසේ කිව යුත්තේය. ආයුෂ්මත සංස්කාරයන් දැක යුත්තේ කෙසේද? සංස්කාරයන් පිළිබඳව නුවණින් විමසිය යුත්තේ කෙසේද? සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ කෙසේද කියලා එයාගෙන් අහන්න කියනවා. අන්න බලන්න. කෙනෙක් ඉන්නවා චිත්ත සමාධිය වැඩෙනවා, විදර්ශනා වැඩින්නේ නැහැ. එතකොට විදර්ශනා වැඩින කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න කියනවා කොහොමද මේ සංස්කාරයන් දකින්න ඕනේ? ඊළඟට සංස්කාරයන් පිළිබඳව නුවණින් විමසන්නේ කොහොමද? මේ සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ කොහොමද කියලා අහන්න කියනවා. එතකොට ඒ ශ්‍රාවකයා දකින්න ලද විදිහක් තියෙනවද? තමන්ට ප්‍රකට වූ යම් ආයුරක් තියෙනවද? ඒ විදිහට එයා පවසනවා ආයුෂ්මත සංස්කාරයන් දැක යුත්තේ මේ විදිහට. සංස්කාරයන් නුවණින් විමසිය යුත්තේ මෙන්න මේ විදිහට. සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ මෙන්න මේ විදිහටයි කියලා අර කෙනාට අප්‍රකට වූ ධර්මයන් ප්‍රකට කරලා පෙන්නනවා. මොකද පින්වත්නි මේ විදර්ශනා වුණත් එක එක්කෙනාට වැඩෙන විදිහවල් වෙනස්. කෙනෙකුට ස්කන්ධ විදර්ශනා කරනකොට හොඳට විදර්ශනා වැඩෙනවා. තව කෙනෙකුට ආයතන විදර්ශනා කරද්දී වැඩෙනවා හොඳට. ඊළඟට මේ සංස්කාර ධර්මයන් විදර්ශනා කරනකොට වැඩෙන. දැන් අපි ගත්තොත් අපි පසුගිය වැඩසටහනේදී කතා කළා මේ බුදුරජාණන් වහන්සේ සත්ත්‍ය සූර්යග්ගමන සූත්‍රය. මේ සම්මුති ලෝකයේ අනිත්‍ය ස්වභාවය ප්‍රකට කරමින් බුදුරජාණන් වහන්සේ හොඳට මේ භික්ෂූන් තුළ විදර්ශනා වැඩෙන විදිය දහම් කතාවක් කළා. අවසානයේ මේ භික්ෂූන්ගේ හිත සම්පූර්ණයෙන්ම නිකලෙස් වුණා. අන්න බලන්න මේ එක එක්කිනාට ගෝචර වෙන විදිය වෙනස්. එතකොට මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය අත්දැකපු කෙනෙක් අර තවත් කෙනෙක් අහනකොට එයාගේ අත්දැකීම් මත පිහිටලා මෙහෙම කරන්න කියලා කියනවා. බුදුරජාණන් වදාරන පසු කලෙක තමා තුළ චිත්ත සමාධිය ලබන සුළු වූයේද ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන සුළු වූයේද වෙයි. අන්න එයාගේ දැන් කොහොමටත් චිත්ත සමාධිය තියෙනවා. එයාට අර උපකාරය නිසා ඔන්න විදර්ශනාව දියුණු කරගන්න පුළුවන්. එතකොට පින්වත්නි අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ වගේ අපි අවවාද ගන්න යද්දී අපි හරි පරිස්සම් වෙන්න ඕනේ.
ඒ අවවාදය ලැබෙන්නේ බුද්ධ දේශනාවට අනුවද? බුද්ධ වචනයට අනුවද? නැත්නම් එක එක්කෙනාගේ පුජ්‍යලික අදහස් මතිමතාන්තරද මේ කියන්නේ කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් දැන් වර්තමානයේ ඒ වගේ බණ භාවනා වලට ගිහිල්ලා ගොඩාක් මුලා වෙන ඒවා, රැවටෙන දේවල් තියෙනවා. ඒකට හේතුව ඒ අය මේ ධර්මයේ පුරුදු කරන්න, ධර්මයේ කියන්න මූලික වශයෙන් මේ බුද්ධ දේශනාව, බුද්ධ වචනය මත පිහිටලා නෙවෙයි. ඊළඟට ඔන්න කෙනෙක් ඉන්නවා, එයා තුළ හොඳට විදර්ශනාව වැඩෙනවා. හැබැයි සමාධිය වැඩින්නේ නැහැ. එයා මොකද කරන්නේ? යම් පුජ්‍යලයක් ඉන්නවද චිත්ත සමාධිය ලබන විදිහේ යම් පුජ්‍යලයක් ඉන්නද ආන් එයා කරා යන්න කියනවා. ගිහිලා මෙහෙම අහන්න කියනවා. ආයුෂ්මත සිත පිහිටවා ගත යුත්තේ කෙසේද? සිත සංසිඳුවා ගත යුත්තේ කෙසේද? සිත එක් අරමුණකට ගත යුත්තේ කෙසේද? සිත අරමුණෙහි තැම්පත් කරගත යුත්තේ කෙසේද? කියලා මේ විදිහට මේ චිත්ත සමාධිය සිතේ එකඟ බව ලබන විදිහ අහන්න කියනවා. එතකොට ඒ ශ්‍රාවකයා දකින්න ලද්දේ යම් අයුරකින්ද තමන්ට ප්‍රකට වූයේ යම් අයුරකින්ද එය ඔහුට පවසයි. ආයුෂ්මත සිත පිහිටුවා ගත යුත්තේ මේ විදිහට. සිත සංසිඳුවා ගත යුත්තේ මේ විදිහට. සිත එක අරමුණකට ගත යුත්තේ මේ විදිහට. සිත අරමුණෙහි තැම්පත් කරගත යුත්තේ මේ විදිහට කියලා මේ සිත චිත්ත සමාධිය ලබන විදිහ ඒ ශ්‍රාවකයාට කියලා දෙනවා. අන්න එතකොට මොකද කරන්නේ? එයා ඒ විදිහට ඒ කියපු විදිහට කටයුතු කරනකොට පසු කාලීනව එයාගේ සිත එකඟ වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන්සේ වදාරනවා මහණෙනි එයා ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව පසු කාලීනව ලබනවා. ඊළඟට ඔන්න කෙනෙක් ඉන්නවා චිත්ත සමාධිය ලබන්නෙත් නැහැ. එයා විදර්ශනාව ලබන්නෙත් නැහැ. එතකොට මෙයා මොකද කරන්නේ? යම් පුජ්‍යලයේ ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවෙන් යුක්ත වෙනවද? ඒ වගේම චිත්ත සමාධියෙන් යුක්තව ඉන්නවද? ආන් ඒ කෙනා වෙත යන්න කියනවා. ගිහිලා මෙහෙම කියන්න කියනවා. ආයුෂ්මත සිත පිහිටුවා ගත යුත්තේ කෙසේද? සිත සංසිඳුවා ගත යුත්තේ කෙසේද? සිත එක අරමුණකට ගත යුත්තේ කෙසේද? සිත අරමුණෙහි තැම්පත් කරගත යුත්තේ කෙසේද? සංස්කාරයන් දැක්ක යුත්තේ කෙසේද? සංස්කාරයන් පිළිබඳව නුවණින් විමසිය යුත්තේ කෙසේද? සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ කෙසේද කියලා සමතය වැඩෙන විදිහත් විදර්ශනා වැඩෙන විදිහත් අහගන්න කියනවා. ඇයි දැන් සමහරලාට මෙයාට දැනට සමතයත් විදර්ශනාවත් වැඩෙන්නේ නැතුණාට එයාට සමහරට ඉක්මනට වැඩෙන්නේ සමතය. එතකොට එයා විදර්ශනාව ගැන විතරක් අහගෙන හිටියොත් සමතය වැඩෙන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් එයාට ඉස්සෙල්ලා වැඩෙන්නේ විදර්ශනාව. එතකොට එයා විදර්ශනාව ගැන දැනුමක් තිබෙන්නේ නැතුනොත් එයාට විදර්ශනාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ සමතයත් විදර්ශනාවත් දෙකම වැඩෙන්නේ නැති කෙනා ඒ සමතයත් විදර්ශනාවත් දෙකම වැඩෙන කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ ගැන හොඳට නිරෝල්ව අහලා දැනගන්න කියනවා. බලන්න ඒකනි පින්වත්නි මේ ධර්ම සාකච්ඡාව කියන්නේ සම්මා දිට්ඨියට අනුග්‍රහ ලබන එකක්. එතකොට මේ සම්මා දිට්ඨිය මේ ධර්ම සාකච්ඡාව කියන්නේ බුදුරජාණන්සේ හරිය ප්‍රශංසා කළ දෙයක්. එතකොට අපිට නොයැටුණ කරුණු ප්‍රකට කරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් ධර්ම සාකච්ඡාව තුළ. ඊට පස්සේ බුදුරජාණන්සේ වදාරනවා අන්නේ දැන් සමත විදර්ශනා වැඩුණ ශ්‍රාවකයා තමන් දකින්න ලද්දේ යම් අයුරකින්ද තමන්ට ප්‍රකට වුණේ යම් අයුරකින්ද ඒ විදිහට මේ විදිහට සිත එක අරමුණකට ගන්න, මේ විදිහට සිත තැම්පත් කරගන්න, මේ විදිහට සංස්කාරයන් දකින්න, මේ විදිහට සංස්කාරයන් නොනි විමසන්න, මේ විදිහට සංස්කාරයන් විදර්ශනා කරන්න කියලා අර දහම් කාරණා සමත විදර්ශනා වඩන විදිහ කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ අන්න ඒ කෙනත් පසු කාලයේ චිත්ත සමාධියත් විදර්ශනාවත් ලබනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහණෙනි මෙහිලා යම් මේ පුජ්‍යලයක් තුල චිත්ත සමාධිය ලබනවද? ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබනවද? මහණෙනි මේ පුජ්‍යලයා විසින් කුසල ධර්මයන් මත පිහිටලා මත්ෙහි ආශ්‍රවයන්ගේ ඡේය වීම පිණිස උත්සාහ කරන්න කියලා වදාරනවා. බුදුරජාණන් වහන්සේ වදාන මහණෙනි මේ පුජ්‍යලයෝ 4 දෙනා ලෝකේ විද්‍යාමාන වෙනවා කියලා. ඔන්න ඔය අපි කතා කළේ මේ චිත්ත සමාධියක් ලබන්න ආස කරන කෙනෙක්, චිත්ත සමාධියක් ලැබපු කෙනෙක්, විදර්ශනාවක් ලැබපු කෙනෙක්, විදර්ශනාවට ආස කරන කෙනෙක්, මේ ඔක්කොම ලෝකෝත්තර ධර්මයන් තුළ හිත හසුරුවන අය. ආන් ඒ කොයි විදිහටද මේ චිත්ත සමාධිය ලබන්නේ කියන කාරණේ. එතකොට පින්වත්නි දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ
බුද්ධ දේශනා ගොඩක දේශනා කරන මහණෙනි මෙන්න මේ විදිහට හික්මෙන්න කියලා. දැන් අපි දැක්කොත් එහෙම ගත්තොත් එහෙම දැන් ලාභ සත්කාරවල බුදුරජාණන්සේ බොහෝ ආදීනව දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන්සේ වදාන මහණෙනි ඒ නිසා මෙන්න මේ විදිහට හික්මෙන්න. ඒ තමයි අපි නම් ලැබිලා තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට හිත යට වෙන්නේ නැහැ. අපි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට හිත යට කරගන්නේ නැතුව වාසය කරනවා කියලා හික්මෙන්න කියනවා. ඊළඟට පින්නන්තේ ඔන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මරණානුස්සතිය වඩීමේ ආනිසංස දේශනා කරනවා. ඊළඟට වදාරනවා මහණෙනි මෙන්න මේ විදිහට හික්මෙන්න කියනවා. ඒ තමයි අප්‍රමාදීව වාසය කරනවා ආශ්‍රවයන්ගේ ඡය වීම පිණිස තියුණු ලෙස මරණ සතිය වඩනවා කියලා හික්මෙන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් සන්තුට්ටි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලද දෙයින් සතුටු වීම ගැන දේශනා කරනවා. ඊට පස්සේ වදාරනවා මහණෙනි ඒ නිසා මෙන්න මේ විදිහට හික්මෙන්න. ඒ තමයි අපි ලද දෙයින් සතුටු වෙනවා. ලද දෙයින් සතුටු වීමේ ಗುಣ කියනවා. ಗುಣ වර්ණනා කරනවා කියලා හික්මෙන්න කියනවා. ඒ වගේ දේශනා සිය ගණනක හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ යම් යම් දහම් කාරණා දේශනා කරලා අවසානයේ වදාරන මහණෙනි මෙන්න මේ විදිහට හික්මෙන්න කියනවා. දැන් අපි ගත්තොත් මේ කකචූපම සූත්‍රයේදී මේ ද්වේෂයේ ආදීනව ගොඩාක් දේශනා කළා. අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ නිසා ඔබ මේ විදිහට හික්මෙන්න කියනවා. ඒ තමයි ඔන්න දෙපැත්තේ දැන් ඔන්න කීයටක් ගෙනලා හොරු මොකද කරන්නේ? අත් දෙක දෙපැත්තට ඇදලා කකුල් දෙක දෙපැත්තට ඇදලා මේ අතපය කපනවා කියනවා. ආන් මේ වෙලාවටවත් ද්වේෂ සහගත සිතක් ගන්න නම් එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙවෙයි කියනවා. ඒ නිසා නිතර නිතර මේ කකචූපම අවවාදයේ සිහි කර කර හික්මෙන්න කියනවා. ඒ තමයි මේ දෙපැත්තේ මේ කීයටක් ගෙනලා මේ අතපය කපද්දිවත් ද්වේෂසිතක් ඇති කරගන්නේ කියලා හික්මෙන්න කියනවා. එතකොට මේ ලෝකෝත්තර ධර්මයන් තුල හිත හසුරුවන කෙනෙකුට ගිහි ශ්‍රාවකෙක් වේවා පැවිදි ශ්‍රාවකෙක් වේවා ආන් එයාට බොහෝ උපකාරයි. මේ විදිහට හික්මෙන්න කියලා බුදුරජාණන් යමක් වදාරලා තිනවා. ආන් ඒ අනුව හික්මෙන්න. ඒ අනුව නුවණ මෙහෙවන්න, කල්පනා කරන්න. දැන් අපි ගත්තොත් එහෙම දස ධම්ම සූත්‍රයේදී පැවිදි ශ්‍රාවකයන්ට බුදුරජාණන් නිතර නිතර සිහි කරන්න කියන කාරණා තියෙනවා. ආන් ඒවා සිහි කරනවා එයා ලෝකෝත්තර ධර්මයේ තුල සිත පිහිටවනවා. ඊළඟට අපි දන්නවා ඨාන සූත්‍රයේදී නිතර නිතර සිහි කරන්න කියනවා. මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. මම ඒක ඉක්මවලා නැහැ. මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. මම ඒක ඉක්මවලා නැහැ. මම මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. මම ඒක ඉක්මවලා නැහැ. මම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන ස්වභාවයෙන් යුක්තයි. මම ඒක ඉක්මවලා නැහැ. ඊළඟට මං කර්මයේ තමාගේ දේ කරගෙන දායාදේ කරගෙන ඥාතියා කරගෙන උප්පත්ති ස්ථානය කරගෙන පිළිසරණ කරගෙන ඉන්නේ. ඒ ස්වභාවය ඉක්මවල නැහැ කියලා සිහි කරන්න කියනවා. එතකොට බලන්න ඒවා ආමිෂයත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒවා ලෞකික දේවල් නෙවෙයි. ලෝකෝත්තර ගුණධර්ම දියුණු කරගන්න උපකාර වෙන දේවල්. එතකොට අහසේ සුළඟ හැසිරෙනා වගේ, සුළඟ අහසේ හැසිරෙනා වගේ මේ නිවන් අවබෝධ කරන්න ආස කරන ශ්‍රාවකයා මාර්ගඵල අවබෝධය ලබන්න කැමති ශ්‍රාවකයා හිත හසුරවන්න ඕන මේ විදිහට ලෝකෝත්තර ධර්මයන් තුල. බුදුරජාණන් වහන්සේ යමක් හික්මෙන්න කියලා අවවාද කරා අනුශාසනා කරාද මේ සියල්ලම ලෝකෝත්තර ධර්මයන් දියුණු කර ගැනීම පිණිස උපකාර වෙනවා. අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිස කුසල් දියුණු කිරීම පිණිස උපකාර වෙනවා. සසරෙන් එතර වීම පිණිස උපකාර වෙනවා. ආන් ඒ නිසා පින්වත්නි මාර්ගඵල අවබෝධ ලබන්න කැමැති ශ්‍රාවකයා මේ නොයෙක් බුද්ධානුශාසනාවන් ඉගෙනගෙන දැනගෙන මතකේ දරාගෙන ඒ බුද්ධානුශාසනාවන් මත හිත හසුරවන්න ඕන. බුද්ධ දේශනා ගත්තොත් ගොඩාක් ඒ වගේ කාරණා හම්බ වෙනවා. දැන් බුදුරජාණන් වදාරනවා ගද්දුල බද්ද සූත්‍රයේදී මේ මහණෙනි නිතර සිහි කරන්න කියනවා. මාගේ සිත බොහෝ කාලයක් තිස්සේ රාග දේශ මොහ නිසා කිලිටි වෙලා තින්නේ කියලා සිහි කරන්න කියනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් මගේ හිත කිලිටි වෙලා තින්නේ කියලා සිහි කරන්න කියනවා. මේ විදියට උතුම් බුද්ධාවාදයන් සිහි කරද්දී අපේ ජීවිතයේ අන්න ලෝකෝත්තර ගුණධර්ම දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ අද දවසේත් අපට මේ විදිහට කාලය අවසන් වෙද්දී සුළඟින් ගත යුතු දෙවෙනි අංගය තමයි තුන්වෙනි අංගය තමයි අද දවසේ අපි කතා බහ කළේ. ඉදිරි වැඩසටහන් තුලදී තවදුරටත් ඒ අපි දියුණු කරගත යුතු උතුම් ගුණධර්ම පිළිබඳව කතා බහ කරන අදහසින් අද දවසේ වැඩසටහන නිමාවට පත් කරනවා.
ඉතින් අද දවසේත් අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අපි පළමු කොට අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. පින් කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලොව ගොස් සිටින අලව්ව මල්දෙනියේ පදිංචිව සිට මීට වසර 25කට ඉහතදී මිය පරලොව ගිය එච් සියදෝරිස් පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලොව ගිය KW පොඩිනීරිස් පියාණන්ට GM කරුණාවති මෑණියන්ට දංගෝවිට කබුරාදෙනියේ පදිංචිව සිට මිය පරලොව ගිය RD කරෝලිස් බාප්පාට JP බේබි නෝනා පුංචි අම්මාට උඩුකුඹුර නාපේ පදිංචිව සිටි මිය පරලොව ගිය JP තෙපානි සීයාට JP සියදෝරිස් මාමාට සහ එම නැන්දාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සෑම සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන 15 කණුව යෝදෑල පාර ගම්මැද්ද එප්පාවල යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා එම් චිත්‍රා කල්යාණි විජේරත්න මෑණියන් KW කිත්සිරි මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් සුජීවත්ව සිටින JP ඇසිලින් මෑණියන්ට ඒ වගේම ඒ පින්වතුන්ගේ දෙපාර්ශ්වයේම සිටින සහෝදර සහෝදරියන්ට ශශිකා ශාලික චමිදු කියන දූ දරුවන්ට රුමේෂ් බෑනනුවන්ට යුවින් මුණුපුරාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කොරෝනා වසංගතය නිසා රෝගාතුරව සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. සියලු දෙනාටම මේ බිහිසුණු සසර දුකින් නිදහස් වෙන්න මේ ධර්ම දානමය වශයෙන් රැස් කළ උදාාර පුණ්‍ය ධර්මියෝ ඒකාන්තයෙන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.